බික්කු ගෝතම හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බික්කු ගෝතම YouTube නාලිකාව ඔස්සේ අපි ඔබට ඔබේ තියෙන දහම් ගැටලු විසඳා දෙන උතුම් වැඩසටහන තමයි තුම්මං හන්දිය කියලා කියන්නේ. තුම්මං හන්දිය ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අපේ මේ වැඩසටහනේ පළවෙනි වැඩසටහන බලන්න ඔබට මේ තිරේ උඩ දිස් වෙනවා. පළවෙනි වැඩසටහනට අදාළ ලින්ක් එක. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ තුල වදාළ නිවන් මඟ යන කෙනෙකුට යම් තැනකදී සැකයක් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ ප්‍රශ්නයට එයාට විසඳුම හොයන්න අහන්න කෙනෙක්ගෙන් අවස්ථාවක් එනවා. ගොඩක් වෙලාවට මගකදී තැන අහන්න ප්‍රශ්නයක් හිතට එන්නේ තුම්මං හන්දිවලදී. ඉතින් මේ නිවන් මඟ මුණ ගැහෙන තුම්මං හන්දියකදී ඔබට පිළිතුරු ලබා දීමේ වැඩසටහනක් තමයි මේ වැඩසටහන. නොවරදින මග කියන තුම්මං හන්දිය. පින්වත්නි, තුම්මං හන්දියට අද එකතු වෙනවා KTK ශසිකා මහත්මිය. ඉතින් ඇය අපෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. තෙරුවන් සරණයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, අකුසල සිත්හි සෝමනස්ස සිත්වලට වඩා උපේක්ඛා සිත් ප්‍රබල වන්නේ ඇයි? ස්වාමින් වහන්සේ කරුණාවෙන් පහදා දෙන සේක්වා. ඇත්තටම ඇය අහන ප්‍රශ්නය ඊටාම ගැඹුරුයි. මේ ප්‍රශ්නය ඇය ඉන්න සීමාව තුලින් ඇය ඇහුවට අපිව මේ වෙලාවේ බලන හැම කෙනාම මොනවද මේ සෝමනස්ස සිත්, මොනවද මේ උපේක්ඛා සහගත සිත් කියන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි අද මේ වැඩසටහන බලන හැම කෙනෙකුටම පහසුවෙන් තේරුම් යන විදිහට සරලව මුල සිට මේ කාරණේ ටිකක් තේරුම් කරලා දෙන්නම්. දැන් ඇය අහන්නේ සෝමනස්ස සහගත සිතයි උපේක්ඛා සහගත සිතයි අතරේ අකුසල සිත්වලදී ඇයි සෝමනස්ස වලට වැඩිය උපේක්ඛා කියන සිත් මේ ප්‍රබල වෙන්නේ, බලවත් වෙන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම අකුසල සිත්වලට විතරයි බලපාන්නේ. කුසල සිත්වලදී ඕකේ අනිත් පැත්ත. කුසල සිත්වලදී උපේක්ඛා සහගත සිත්වලට වැඩිය සෝමනස්ස සහගත සිත් ප්‍රබල වෙනවා. එතකොට අකුසල වලදී සෝමනස්ස සහගත සිත්වලට වැඩිය උපේක්ඛා සහගත සිත් ප්‍රබල වෙනවා. ඉතින් මේ කාරණාව අභිධර්මයේ ඉගෙන ගන්න අයට ඇත්තටම ඇති වෙන ප්‍රශ්නයක්. ඇයි එහෙම වෙන්නේ කියන එක ගැන අද අපි ඒ සඳහා පින්වත්නි පැහැදිලි පිළිතුරක් අභිධර්මයේ විතරක් නෙමෙයි සූත්‍ර දේශනත් ඇසුරු කරලා ඔබට කියලා දෙන්නම්. පින්වත්නි, ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේ ඉගෙන ගන්න ඔබේ සිත ගැන. මේ සිත ගැන ඉගෙන ගන්න. අපි මේ ලෝකේ ඕන තරම් විෂයන් ගැන ඉගෙන ගන්නවානේ. නමුත් සිත ගැන තමයි අඩුවෙන්ම ඉගෙන ගන්න. සිත දිහා තමයි අඩුවෙන්ම බලන්නේ. මේ ලෝකේ කොච්චරවත් අපි දේවල් දිහා බලනවා. හැබැයි ලෝකේ අඩුවෙන්ම අපි බලලා තියෙන පින්වත්නි සිත දිහා. ඒකින්ද අපිට මේ සසරින් නිදහස් වෙන්න තවමත් බැරි වෙලා තියෙන්නේ සිත තේරුම් ගත්ත නැති, සිත අවබෝධ කරගත්ත නැති නිසා. සිත අවබෝධ කරගත යුතුයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අවබෝධයක් ඇති ශ්‍රාවකයා ඒ අවබෝධය තුලින් විරාගය පිණිස, නිරෝධය පිණිස කටයුතු කරනවා නම් ඒ වෙනුවෙන් ඒ ඇති කරගත යුතු අවබෝධය කියලා කිව්වේ යථා භූත ඥානෙ. ඔන්න ඔය යථා භූත ඥානෙ ඇති කරගන්න ඕනේ ඇහැ ගැන, යථා භූත ඥානෙ ඇති කරගන්න ඕනේ කන ගැන, යථා භූත ඥානෙ ඇති කරගන්න ඕනේ නාසය ගැන, යථා භූත ඥානෙ ඇති කරගන්න ඕනේ දිව ගැන, කය ගැන, මනස ගැන. යථා භූත ඥානෙ කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ඇති වෙන අවබෝධය කියලා සරලව කියන්නම්. පින්වත්නි, අපි මේ සිත ගැනත් යථා භූත ඥානයක් ඇති වෙන්නට ඕනේ. එතකොට තමයි ඒ කෙරෙහි කලකිරෙන්නේ, එතකොට තමයි ඒ කෙරෙහි නොඇලෙන්නේ, එතකොට තමයි ඒකෙන් නිදහස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ ඉගෙන ගන්න පින්වත්නි ඔයත් ඔය නිදහස ලබන්න මිසක් දැනුමකට නෙමෙයි. ඒක ඉස්සෙල්ලා මතක තියාගන්න. ඔබට මේ අනුශාසනා කියලා දෙන්නේ දැනුමක් පිණිස නෙමෙයි, අවබෝධය පිණිස. අපි පින්වත්නි මේ වැඩසටහන් මාලාව විශේෂයෙන්ම තරුණයන්වම ඉලක්ක කරනවා. මම බොහෝ මාධ්‍යයන්හි ධර්මදේශන සිදු කරනවා. රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍යවල. හැබැයි
ඒ සියලු මාධ්‍යවලට වැඩි අපි මේ වෙලාවේ මේ YouTube නාලිකාව ඔස්සේ ඔබට කියලා දෙන අනුශාසනාවලට වැඩි උනන්දුවක් වැඩි තැනක් ලබා දෙන්නට කටයුතු කරනවා. මොකද විශේෂයෙන්ම මේ YouTube මාධ්‍ය ඔස්සේ ධර්මය අහන ඔබ තරුණ පිරිසක් වැඩිපුරම. මොකද අපිට මේ හැම වීඩියෝවක්ම බලපු පිරිස මොන වයස් ප්‍රමාණය අයද කියලා බලන්න පුළුවන්. ඔවුන්ගේ වයස් සීමාව බලනකොට බොහෝ විට අවුරුදු 25ත් 40ත් අතර ඉන්න පිරිසක් තමයි 25 35 අතර තමයි වැඩිම පිරිසක් මේ දේශනා නරඹන්නේ බලන්නේ අහන්නේ. ඉතින් එතකොට තරුණ සිත්වලට මේ ගැඹුරු අභිධර්මය හොඳින්ම වැටහෙනවා පින්වත්නි. අපි දැන් බලමු සසිකා මහත්මිය මේ අහන ප්‍රශ්නය තුල කියවෙන අකුසල සිත්වල සෝමනස්සයි උපේක්ඛයි සහගත සිත් දෙකෙන් ඇයි උපේක්ඛා ප්‍රබල වෙන්නේ කියන එක ගැන කතා කරන්න කලින් ඔක්කොටම පෙර මේ සෝමනස්ස සිත් කියන්නේ මොනවද උපේක්ඛා සහගත සිත් කියන්නේ මොනවද කියන එක ගැන ඔබට අවබෝධයක් ඇති කරලා දෙන්න ඕනේ. එතකොට මෙතන මේ සෝමනස්ස සහගත සිත් අකුසල සිත්වලදී හතරක් තියෙනවා. ඒ හතරම ලෝභ සහගත සිත්. මොකද පින්වත්නි සෝමනස්ස සහගතයි කියලා කියන්නේ සතුටක් සහිත. දෝමනස්ස සහගතයි කියලා කියන්නේ අසතුටු සහිත. එතකොට ද්වේෂයක් ඇති වෙන තැනක තියෙන අසතුටුදායක සිතක්. ලෝභයක් ඇති වෙන තැනක තියෙන සතුටුදායක සිතක්. ඒ වෙලාවේ හිතේ තියෙන ස්වභාවයේ සතුටක්. ද්වේෂය ඇති වෙච්ච තැන ගැටීමක් ඇති වෙච්ච තැන හිතේ තියෙන්නේ එතන අසතුටක් දුකක් ගැටීමක්. එතකොට ඇලීමේ ස්වභාවය සහ ගැටීමේ ස්වභාවය කියන දෙකකින් කතා කරමුකෝ. සෝමනස්ස පැත්ත ඇවිල්ලා ලෝභ සහගතයි. ඒක ලෝභ මූලසිත. ඒ සෝමනස්ස සහගත ඇවිල්ලා ඇලීමේ පැත්තට. එතකොට දෝමනස්ස සහගත වෙන්නේ ගැටීම වෙනුවෙන් යන ද්වේෂ මූලසිත. එතකොට ඔතනදී පින්වත්නි සෝමනස්ස සහගත සිත ඔක්කොම තියෙන හතරයි. මෙන්න මේ සෝමනස්ස සහගත සිත් හතර මොනවද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත, සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත. එතකොට සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත අසංකාරික සිත සහ සෝමනස්ස සහගත දිට්ඨිගත විපයුක්ත සසංකාරික සිත. දැන් මේවා දන්නේ නැති කෙනෙකුට මේ මොනවද කියලාවත් හිතා ගන්න අපහසුයි. ගැඹුරු වචන කියලා හිතෙනවා. නමුත් පින්වත්නි මේ වචනවල තේරුම ඔබ සරලව ඉගෙන ගත්තම ඔබට මේ ගැන ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. එහෙම ගැඹුරු නැහැ. මේක සරලව වචනෙන් වචනේ තේරුම් කරලා ඔබට දුන්නොත්. පින්වත්නි ඔතන විශේෂ වචන දෙක එකතු වෙනවා. හොඳට බලන්න මේ මං කියන විදිහ සෝමනස්ස සහගත කියන එක ඔක්කොටම තියෙනවානේ. ඒ නිසා අපි මේ වචනේ පැත්තකින් තියලා බලමු. දිට්ඨිගත කියන එකේදී දිට්ඨිගත සම්පයුක්ත කියලා එකක් තියෙනවා. දිට්ඨිගත විප්‍රයුක්ත කියලා එකක් තියෙනවා නේ. ඊට පස්සේ බලන්න සසංකාරික සිත කියලා එකක් තියෙනවා. අසංකාරික සිත කියලා එකක් තියෙනවා. මේ දෙක යුගල දෙකක් තියෙනවා. ඔන්න ඔය ටික ගැන අපි තේරුමක් ඇති කරගමු. දැන් ඔබ දන්නවනේ සෝමනස්ස සහගතයි කියන්නේ මොකද්ද කියලා. සෝමනස්ස සහගතයි කියලා කිව්වේ අපි කිව්වා සතුටක් තියෙන තැනක. සතුටක් තියෙන සිතක් කියලා. එතකොට ඒ සිත සෝමනස්ස සහගතයි. මොකද්ද මේ දිට්ඨිගත සම්පයුක්ත සිතයි දිට්ඨිගත විප්‍රයුක්ත සිතයි කියලා කියන්නේ? ඊටාම සරලව කියනවා නම් පින්වත්නි අපි කියමු දැමේව ලෝභ මූල සිත්නේ. එතකොට මේ අකුසල සිත්. එතකොට අපි මේ අකුසලයක ලෝභ මූලව හටගන්න සිතක දිට්ඨිගත සම්පයුක්ත සහ දිට්ඨිගත විප්‍රයුක්ත වෙන එකට උදාහරණ දෙකක් ගමු. දැන් ඔන්න ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් වැරදි කාම සේවනයක් කරනවා. ඒ කියන්නේ කාන්තාවක් සහ පුරුෂයෙක්. අපි කියමු තරුණයෙක් සහ තරුණියක් අතරේ අනියම් සම්බන්ධයක් ඇති වෙනවා. හිතන්නට ඔබ මේ බිරිඳ තරුණිය බිරිඳක්. ඇය විවාහ වෙලා ඉන්නවා වෙනත් පුරුෂයෙක් එක්ක. එතකොට තමන්ගේ සේවා ස්ථානයේ වෙනත් තරුණයෙක් එක්ක තමයි මේ තරුණිය ප්‍රේම සම්බන්ධය පවත්වන්නේ. එතකොට දැන් ඇය විවාහක කෙනෙක් හැටියට මේ සම්බන්ධය පවත්වන තරුණයා අනියම් ස්වාමියා වෙනවනේ. අනියම් සැමියා කියලානේ කියන්නේ. එතකොට දැන් මේ තරුණිය බොහොම කැමැත්තෙන් තමයි මේ වැරදි කාම සේවනයේට සහභාගී වෙන්නේ. අර තරුණයාත් එක්ක.
අපි හිතමු මේ තරුණයා දැන් ඇයත් එක්ක මේ පවත්වන සම්බන්ධෙදී ඔහුට සතුටුදායක සිතක් නම් තියෙන එක සෝමනස්ස සහගතයි. ලෝභ සිතක් අනිවාර්යයෙන්ම සෝමනස්ස සහගත වෙනවා. එහෙම නැත්නම් උපේක්ඛා සහගත වෙනවා. මම මේ දැන් ඉස්සෙල්ලා සෝමනස්ස සහගත කියන්නේ මොනවද කියලා දෙන්නේ. එතකොට සෝමනස්ස සහගත වෙනවයි කියනකොට අර තරුණයාත් එක්ක තියෙන සම්බන්ධෙදී මේ තරුණියත් ඉන්නේ සෝමනස්ස සහගතව. ඒ කියන්නේ ඇයත් බොහොම කැමැත්තෙන් සතුටින් මේ සම්බන්ධය ගෙනියන්නේ. ඒ වගේම අර තරුණයත් ඒ වගේ සෝමනස්ස සහගතව තමයි මේ වෙලාවේ එයාගෙත් සිත හටගන්නේ මේ අනියම් සම්බන්ධය තුල. දැන් ඔතනදී ඔන්න ඔබ හිතන්න මේ තරුණයාට තියෙනවා යම්කිසි විෂන් එකක්, දැක්මක් තියෙනවා මෙන්න මේ වගේ. ඇය කැමැත්තෙන් නම් එන්නේ. ඇයව බලහත්කාරයෙන් නම් නෙමෙයි නම් මම අරගන්නේ මේ වැඩේට. ඒ කියන්නේ මේ කියන වැරදිකාම සේවනයේට ඇය කැමැත්තෙන් නම් මාත් එක්ක එන්නේ. ඒක වැරද්දක් වෙන්න බෑ කියලා ඔන්න ඔහුට තියෙනවා දැක්මක්. ඔහුගේ තියෙන අදහසක්. එතකොට පින්වත්නි, ඇය කැමැත්තෙන් එන නිසා මේක වැරද්දක් වෙන්නේ නෑ කියලා හිතන තැන දිට්ඨිගත සම්පයුක්ත වෙනවා. ඒ වගේ දෘෂ්ටි, ඒ කියන්නේ ඒක වැරදි දෘෂ්ටියක්. එහෙම දෘෂ්ටියක් නැතුව මේක වැරද්දක් බව දැන තියෙන සම්බන්ධෙදී ඒක දිට්ඨිගත විප්‍රයුක්ත වෙනවා. ඔන්න දිට්ඨිගත සම්පයුක්ත කියලා කියන්නේ වැරදි දෘෂ්ටියක් තියනවා මේ සෝමනස්ස සහගත අකුසල සිතට. එතකොට මොකද්ද සසංකාරික සිත සහ අසංකාරික සිත කියන්නේ කියලා බලමු. උතනදී සිතක් සසංකාරික වෙනවා කියලා කියන්නේ උත්සාහයක් සහිත වෙනවා කියන එක. උත්සාහයක් සහිතයි, මෙහෙයවීමක් සහිතයි කියන එක. මොකද්ද මෙහෙය වෙනවා, උත්සාහයක් ගන්නවා කියන්නේ? ඒ කියන්නේ පින්වත්නි, අපි හිතමු දැන් මේ තරුණියට අර තරුණයා යම්කිසි බලපෑමක් කරලා, ඒ කියන්නේ ඒ තරුණයා විසින් මේ වැරැද්දට එන්න කියලා යෝජනා කරලා ඒ තරුණයාගේ මෙහෙයවීම නිසා නම් මේ තරුණිය කැමැත්තක් තියනවා. ඒ කියන්නේ සෝමනස්ස සහගතයි. හැබැයි අර තරුණයාගේ මෙහෙයවීම නිසා තමයි මේ තරුණිය මේ කාමසේවනයේට නැඹුරු වෙන්නේ. අන්න ඒ තරුණයාගේ මෙහෙයවීම තියෙන නිසා එතෙන්දී තරුණිය තුල ඇතිවෙන වැරදි අකුසල සිත සසංකාරික වෙනවා. සසංකාරික කියන්නේ ඒතර යම් මෙහෙයවීමක්, මේ අකුසලයේ සිතට යම් මෙහෙයවීමක් ලැබිච්ච නිසා. එතකොට ඇයගේ සිතට මෙහෙයවීම ලැබුණේ තරුණයාගෙන්. එහෙම නැත්නම් අපි හිතමු ඒ මෙහෙයවීම ඇය තුලින් වෙන්නත් පුළුවන් පින්වත්නි. අපි ඒකට උදාහරණයක් කරලා හිතමු. ඇය මේ ප්‍රේම සම්බන්ධي ගොඩනගා ගන්න වෙලාවේ සෑහෙන කල්පනා කරනවා, මගේ මහත්තයාටත් මං ආදරෙයි, මගේ මහත්තයාට වැරැද්දක් කරන්නත් බෑ, ඒත් මම මේ තරුණයා කෙරෙහිත් මගේ හිතක් තියෙනවා, මම මේ සම්බන්ධේ ගොඩනගා ගන්දෝ නොගනින්දෝ කිය අර දෙපැත්තට නිකන් හිත වැනි කල්පනා කරන්නේ. අන්න එහෙම වැනි කල්පනා කරලා ඇය විසින්, ඒ කියන්නේ මම මේ වැරද්ද කරන්නේ නැහැ කියලා හිතනවා. ආයෙත් සමහරවිට ළමයි මතක් වෙනවා. ඔහොම හිති අපි මේ කියන්නේ මම ධර්මයක් දන්නේ නැති කෙනෙක් ගැන හිතලා. අපි හිතමුකෝ මේ වැරදිකාම සේවන සිද්ධ වෙද්දී ලෝකේ කොතෙකුත් පිරිස මේ ධර්මයේ ජීවිතේට දන්නේ නැහැ, පිනප්පවක් කියන එකක් දන්නේ නැති අය ඇති මේව සිද්ධ වෙනවානේ. එවැනි කෙනෙක් ගොඩක් වෙලාවට අර සසංකාරික වෙන්න බලපාන අවස්ථාවක් තමයි මම මේක කරන්දෝ නොකරන්දෝ කියලා හිතන එකට දරුවෝ බලපානවා, ස්වාමියා බලපානවා, සමාජය බලපානවා. ඕවා හිතනවා මම මේක කරන්දෝ නොකරන්දෝ කියලා හිතලා තමන් විසින්ම හිත උත්සාහයකින් මේ අකුසලයට අමාරුවෙන් එනවා. අන්න ඒ වගේ අමාරුවෙන් හිත උත්සාහවන්ත වෙලා මේ අකුසලයට එනකොට ඒ සිතට කියනවා සසංකාරිකයි කියලා. සසංකාරික සිතක්. ඒතර පින්වත්නි, එහෙම කිසිම උත්සාහයක් නැහැ. තරුණයාගෙන් එහෙම ලොකු මෙහෙයවීමකුත් නැහැ. තමන්ම මේ කිසිම මෙහෙයවීමක් නැතුව, ඒ කියන්නේ ආපස්සට අදින හිතක් නැහැ. කෙලින්ම බොහෝම කැමැත්තෙන් අර අකුසලයට හිත යොමු වුණා නම් ඒක ඇවිල්ලා අසංකාරික සිතක් වෙනවා. ඔන්න ඔබට පැහැදිලි ඇති. එතකොට දැන් ධර්මය දන්න කෙනෙක් මේ අකුසලයට නැඹුරු වෙනකොට එයා අපාය ගැන හිතනවා,
ධර්මය ගැන හිතනවා, අකුසලයේ විපාක ගැන හිතනවා. ඒතර අකුසලයට ආහිත නැඹුරු වෙනවා. ඒ අකුසලයේ කරනවා. අන්න එහෙම අකුසලයේ කරන කෙනාට පින්වත්නි එතෙන්දී අර අකුසලයේ ගැන හිතා ඒ අකුසලේ නොකරන්දෝ කියලා හිත ආපස්සට හිත ඇවිල්ලා ආය අර අකුසලයට හිත නැමෙනකොට එතනදී එන්නේ සසංකාරික සිතක්. දැන් ඔන්න ඔබට පැහැදිලි ඇති එහෙනම් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි ඇති. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංකාරික සිත කියන්නේ මොකක්ද කියලාත් පැහැදිලි ඇති. අනිත් පැත්තෙන් සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත සහ සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත කියන්නේ මොකක්ද කියලාත් ඔය ඇත්තන්ට දැන් පැහැදිලි ඇති. එහෙනම් අපි දැන් තේරුම් ගමු මේ සසිකා මහත්මිය අහන්නේ ඔන්න ඔය අකුසල් සිත්වල සෝමනස්ස සිතට වැඩිය උපේක්ඛා සහගත සිත ඇයි ප්‍රබල කියලා. මොනවද උපේක්ඛා සහගත සිත් කියන්නේ? දැන් පින්වත්නි අර කලින් කතා කරපු සිත් හතරම සතුටක් එක්ක ආපු අකුසල සිත්නේ. ලෝභ සහගත සිතක් සතුටත් එක්ක. එතකොට මේ ලෝභ සහගත සිතටම තව සිත් හතරක් තියෙනවා. ඒ තමයි උපේක්ඛා සහගත සිත්. ඔක්කොම ලෝභ සහගත සිත් තියෙන්නේ 8යි. ඒ 8න් 4ක් තමයි ඔබට මෙච්චරලා කියලා දුන්නේ. ඉතුරු 4 තමයි සෝමනස්ස කියන එක වෙනකොට උපේක්ෂා දාලා ඉතුරු ටික අර විදියටම තමයි. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංකාරික සිත. ඔය විදියට ඔබට දැන් මේ තිරේ දිස්වෙන ආකාරයෙන් අර පෙර තිබිච්ච වචන ටිකම ඔබ සෝමනස් වෙනුවට උපේක්ඛා සහගත කියන සිත් වලින් තේරුම් ගන්න. ඒතකොට දැන් ඔබට මෙතෙන්දී දිට්ඨිගත සම්පයුක්ත සහ විප්‍රයුක්ත ඊට පස්සේ සසංකාරික සහ අසංකාරික කියන්නේ මොනවද කියලා අමුතුවෙන් දැන් කියන්න දෙයක් නැහැනේ. දැන් ඔබට තේරුම් කරලා දෙන්න තියෙන්නේ මොකද්ද මේ උපේක්ඛා සහගත කියන්නේ කියලා. උපේක්ඛා සහගත කියන්නේ පින්වත්නි දැන් ඔය සෝමනස්ස සහගත සිතක තිබුණේ සතුටකින් මේ අකුසලයට නැඹුරුණානේ. දැන් සමහරු බලන්න ප්‍රේම සම්බන්ධය යනවා. හැබැයි එයා පටන් ගත්ත කාලේ තීච්ච සොම්නස් ගතිය පස්සේ යනකොට නැහැ. සමහරලාට මේ කාම සේවන වලට පවා නැඹුරු වෙනවා. නමුත් අර මුලින් තීච්ච සොම්නස නැහැ. සතුටක් නැහැ. මොනවා හරි හේතු එක්ක දෙන්න අතරේ ගැටීම් ඇති වෙලා අමනාපකම් ඇති වෙලා විරසක ඇති වෙලා දැන් මේ දෙන්න අතරේ අර ලෝභ සහගත සිත් හට ගන්න අවස්ථා තියෙනවා මේ අකුසලයට. කියන්නේ මේ වැරදි කාම සේවනයේ ලෝභ සහගත සිත් හට ගන්නවා. හැබැයි ලෝභ සහගත සිත් වල අර සෝමනස්ස ස්වභාවයක් නැහැ. එහෙම සෝමනස්ස ස්වභාවයක් නැතුව ලෝභයේ මුල් වෙලාම හිතක් හට ගන්නවා නම් ඒක දෝමනස්ස වෙන්නේ නැහැ. ඒක උපේක්ඛා සහගතයි. දෝමනස්ස වෙන්නේ නැහැ. සෝමනස්ස නැති ලෝභසිත හැමතෙස්සෙම උපේක්ඛා සහගතයි. ඒකට කියන්නේ උපේක්ඛා සහගත සිත් කියලා. එතකොට ඒක බැරි වෙලා හරි දෝමනස්ස වුණොත් එහෙම ඒක ලෝභයට අයිති වෙන්නේ නැහැ. ඒක අයිති වෙන්නේ ද්වේෂයට. දෝමනස්ස වුණොත් ඒක අයිති ද්වේෂයට. ඒ කියන්නේ ඒ දෙන්නගේ ප්‍රේම සම්බන්ධය ඇතුළෙම වැරදි කාම සේවනයේ අතරෙම සමහරලාට දෝමනස්ස සහගත ද්වේෂ සහගත සිත හට ගන්න පුළුවන්. එතකොට පින්වත්නි දැන් ඔබට පැහැදිලි ඇති මේ සසිකා මහත්මිය දැන් අහන එකට ඔබට මේ මොකක්ද මේ අහන්නේ කියන එක තේරෙනවනේ. ඒතර ඔතනදී පින්වත්නි ඔය කියන සෝමනස්ස සහගත සිත් වලට වැඩිය උපේක්ඛා සහගත සිත් හැමතිස්සෙම ප්‍රබලයි කියනවා. දැන් උපේක්ඛා සහගත සිත් හතරක්නේ ඔය ලෝභ සහගත සිත් වලට තිබුණේ. ලෝභ මූල සිත් වලට. ලෝභ මූල සිත් වලට උපේක්ඛා සහගත සිත් හතරක් තියෙනවා වගේම තව උපේක්ඛා සහගත සිත් දෙකක් මෝහ මූල සිත් වලටත් තියෙනවා. මෝහ මූල සිත් දෙක මම මේ වෙලාවේ කතා කරන්නේ නැත්තේ මේ මහත්මිය සෝමනස්ස සහ උපේක්ඛා කියන සිත් දෙක අතරේ වෙනසක් ගැනයි මගෙන් අහන්නේ. එහෙනම් ඇය අනිවාර්යයෙන්ම මේ කතා කරන්නේ ලෝභ මූල සිත් ගැනයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතකොට අපි මෙතෙන්දී ඔබට තේරුම් කරලා දෙන්නම් පින්වත්නි මේ දෙක අතරේ ප්‍රබල වෙන්නේ උපේක්ඛා අකුසල සිත්වලදී. ඇයි එහෙම වෙන්නේ? ඔන්න දැන් ප්‍රශ්නෙට අදාළ පිළිතුරට දැන් තමයි අපි යොමු වෙන්නේ. මම ඔබට මේ කාරණේ පින්වත්නි විස්තර කරන්න අංගුත්තර නිකායේ තික නිපාතේ තියෙනවා අඤ්ඤතිත්‍ය සූත්‍රය කියලා සූත්‍රයක්. මේ සූත්‍රය බලන්න ඔබ මෙන්න මේ කාරණේ දිහා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අන්‍යාගමික කෙනෙක් මේ රාග ද්වේෂ මෝහ වල මේ තියෙන වෙනස ගැන විස්තර කරලා ඇහුවොත් මේකේ විශේෂත්වය මොකද්ද මේකේ අධිප්‍රාය මේවා ගැන ඇහුවොත් උත්තර දෙන්න කියනවා රාගය කියන්නේ අල්පසාවජ්‍ය දෙයක්
හැබැයි දන්ද විරාගී. ඒ කියන්නේ රාගය හැමතිස්සෙම ද්වේෂයයි මෝහයයි කියන දෙක අතරේ අල්පසාවද්‍යයි වැරැද්දෙන් අඩුයි. හැබැයි දන්ද විරාගී දුරු කරන්න අමාරුයි. කල් යනවා දුරු වෙන්න. එතකොට දෝසෝ මහා සාවජ්ජෝ කිප්ප විරාගී. ද්වේෂය ඇවිල්ලා මහා වැරැද්දක් රාගයට වඩා ද්වේෂය හැබැයි ඉක්මනට දුරු වෙනවා. මෝහෝ මහා සාවජ්ජෝ දන්ද විරාගී. මෝහය මහා වැරැද්දක් දුරු කරන්න කල් යනවා. දැන් ඔතන කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. රාගය ද්වේෂයට වඩා වැරැද්දෙන් අඩුයි කියලා කියනවා. ඇයි මේ රාගය ද්වේෂයට වඩා වැරැද්දෙන් අඩුයි කියලා කියන්නේ? ඔතන පින්වත්නි රාගය ද්වේෂයට වැඩිය වැරැද්දෙන් අඩුයි කියනකොට ද්වේෂය රාගයට වඩා මහා වැරැද්දක් කියලා කියන්නේ ද්වේෂය නිරේගාමි වෙන බලවත් විදිහට බලපාන අකුසලයක් රාගයට වඩා. ඉතින් ඒ නිසා මේ රාගයේ අල්පසාවද්‍ය කුරට අයිති වෙනවා, ද්වේෂයේ මහාසාවද්‍ය කුරට අයිති වෙනවා. හැබැයි මේ දෙන්නගේ අනිත් පැත්ත මාරු වෙනවා. මොකද්ද? රාගය දුරු කරන්න කල්යන එක, ද්වේෂේ කිප්ප විරාගයේ ඉක්මනට දුරු කරන්න පුළුවන් එක. ඊට මෝහය ගැන කියනකොට මෝහෙත් මහා වැරැද්දකට අයිති. හැබැයි දුරු කරන්න කල්යන එක. ඇයි මේ අල්පසාවද්‍ය අඩු වැරදි දේ දුරු කරන්න කල්යන්නත් මහා වැරද්දක් වෙච්ච ද්වේෂය ඉක්මනට දුරු වෙන එකක් කියලාත් කියන්නේ. සමහරුන්ට ඔතෙන්දි ප්‍රශ්නයක් එන්න පුළුවන් නේ. අපිට නම් මේ තරහක් කියන එක එහෙම දුරු කරන්න ලේසි නෑ, හරි අමාරුයි කියලා. ඇත්තටම ඇයි මේ තරහ දුරු කරන්න අමාරු කියන එක ගැනත් පින්වත්නි කතා කරන්න ඕනේ. මේ සූත්‍රයේ කෙනෙක් පටල ගන්න පුළුවන් නිසා මම මෙහෙම ඔබට කියන්නම්. මේක හරිම මේ හොඳින් තේරුම් ගන්න පින්වත්නි. ඔතනදී ද්වේෂය ඉක්මනට දුරු වෙනවයි කියලා කියන්නේ මේ ඔබේ හිතේ ඇති වෙන තරහක් දුරු වෙලා යනවයි කියන එක නෙමෙයි. දැන් නැත්තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් රාගයට වැඩිය මට තරහ ගොඩාක් වෙලා යනවා දුරු වෙන්න. ද්වේෂය කියන එක එහෙම දුරු කරන්න ලේසි නෑ කියලා. මෙතන කිප්ප විරාගී කියලා ඉක්මනටම දුරු වෙන සිතක් කියලා කියන්නේ ද්වේෂය. ඒකට හේතුව තමයි පින්වත්නි අනාගාමී ඵලයටපත් වෙනකොටම ද්වේෂය දුරු වෙනවා. අනාගාමී ඵලෙන් පස්සේ ද්වේෂය සම්පූර්ණ ප්‍රහාණය කරපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. හැබැයි රාගයයි මෝහයයි කියන දෙක අරහත්ත්වයට දක්වාම යනවා. රාගයයි මෝහයයි අරහත්ත්වයට දක්වා යනවා කියන්නේ ඇයි? රාගයේ කාමරාග, රූපරාග, අරූපරාග කියලා තුනක් තියෙනවානේ. අනාගාමීදී කාමරාගය විතරයි දුරු වෙන්නේ. හැබැයි රූපරාගය, අරූපරාගය කියන රාග දෙක රහත් වෙනකම්ම තියෙනවා. මෝහය කියන අවිද්‍යාවත් රහත් වෙනකම්ම තියෙනවා. ඒ නිසා රාගය දන්ද විරාගී දුරු කරන්න කල් යනවා. මෝහය දන්ද විරාගී දුරු කරන්න කල් යනවා. ඉතින් ඒ නිසා අල්පසාවද්‍ය වුණත් දුරු කරන්න කල් යන එකක් හැටියට රාගෙත් හොඳ නෑ. කවදාකවත් ඒක අල්පසාවද්‍යයි කියලා මේක මේ හොඳයි කියලා හිතන්න එපා. ඒකත් හොඳ නෑ. මොකද ඒක දන්ද විරාදී දුරු කරන්න කල් යන එකක්. ද්වේෂය ඉක්මනට දුරු කරන්න පුළුවන් කියලා කිව්වා කියලා ඒකත් හොඳ නෑ. මොකද ඒක මහා සාවද්‍යයි. ඒක මහා වැරදි කොටට අයිති එකක්. ඉතින් එතකොට ඔතෙන්දී ද්වේෂය මහා වැරද්දක් කියන එකත් රාගය අල්පසාවද්‍යයි කියන තැනත් අරගත්තට පස්සේ මට ඔබට කියන්න සිද්ධ වෙනවා සෝමනස්ස සහගත සිත්වල වර්ග දෙකක් තියෙනවානේ. සෝමනස්ස සහගත සිත්වල පින්වත්නි කුසලයකත් සෝමනස්ස සහගත සිත් තියෙනවා. අකුසලයකත් සෝමනස්ස සහගත සිත් තියෙනවා. දැන් අකුසල සිත් ගැන තමයි සසික මහත්මිය අපෙන් ප්‍රශ්න යොමු කරන්නේ. අකුසල සිතක් හැම තිස්සෙම සෝමනස්ස සහගත වෙනවා කියන්නේ ලෝභ සහගත වෙනවා කියන්නේ පින්වත්නි ඒක රාගයේ පැත්තෙන් තියෙන එක. එතකොට රාගයේ පැත්තට එනවා කියන්නේ ඇලීම පැත්තට අයිති. ලෝභ මූල සිතක් කියන්නේ ඇලීම පැත්තට අයිති. ඒතර මේ ඇලීම පැත්තට එන සිතක් අල්පසාවද්‍ය ගොඩට අයිති වෙලා තියෙන නිසා අර දෝමනස්ස සහගත වෙන එක එහෙනම් මහා සාවද්‍ය පැත්තට අයිති වෙනවා. සෝමනස්ස සහගත පැත්ත අල්පසාවද්‍ය වෙනවා. දෝමනස්ස සහගත පැත්ත මහා සාවද්‍යයකට අයිති වෙනවා. එතකොට ඔතෙන්දී දැන් අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණයේ පින්වත්නි තියෙනවා ඉන්ද්‍රිය විභංග ගැන විස්තර කරනකොට සෝමනස්ස ඉන්ද්‍රියං සියා පීති සහගතං කියලා. ඒ කියන්නේ සෝමනස්ස කියන ඉන්ද්‍රිය ගත්තොත් සෝමනස්ස කියන ඉන්ද්‍රිය හැම වෙලාවෙම ප්‍රීති සහගතයි. ඒ තුල ප්‍රීතියක් ඇසුරු වෙන ස්වභාවයක් සෝමනස්ස කියන ඉන්ද්‍රියට තියෙනවා. එහෙනම් මේ ප්‍රීතිගත ප්‍රීතියක් තියෙන ස්වභාවයකින් තමයි සෝමනස්ස සිතක් හටගන්නේ. එතකොට උපේක්ඛා සහගත සිත එතකොට මොකද වෙන්නේ?
දැන් අපි මේක තේරුම් ගන්න උදාහරණයක් ගමුකෝ. අපි කතාවක් ගමු කාටත් තේරෙන්න. මොකද මේ වගේ උදාහරණ උපමා එක තමයි තේරෙන්නේ. හොඳින් මේ දේශනේ අහන්න. ඔබට මේ කාරණා ටික ටික ඉගෙන ගන්නකොට අභිධර්ම ගැන චුට්ට හොඳ අවබෝධයක් හදාගන්න පුළුවන්. පින්වත්නි, සෝමනස්ස සහගත සහ උපේක්ඛා සහගත කියන එකට අපි හිතමු සින්දුවක් අහනවා. මේ සින්දුව ලෝභ මූල සිතක් හට ගන්න අවස්ථාවක තමයි මෙයා මේ සින්දුව ශ්‍රවණය කරමින් ඉන්නේ. තියෙන්නේ ලෝභ මූල සිත්. අපි කියමු සින්දුව හරිය රසවත්. සින්දුව අහන්නේ හරියම ආසාවෙන්. සින්දුව අහන්නේ හරියම කැමැත්තකින්. එහෙනම් එතනදී පින්වත්නි සෝමනස්ස සහගතව තමයි මෙයාගේ මේ සිත් හටගන්නේ. අපි කියමු සමහර සින්දුවක් අහනවා. හැබැයි එහෙම ලොකු ආසාවක් නැහැ. සමහරලාට ඒක බෝරින් වගේ. හරිද? කිසිම ආසාවක් නැහැ. ආසාවක් නැහැ කියන එකෙන් අදහස් කළේ මේ සින්දුව අහන්න මේ තණ්හාව මෙතන නැහැ කියන එක නෙමෙයි. ලෝභ මූල සිතක්. ලෝභය තියෙනවා. හැබැයි අර ලොකු සෝමනස්ස සහගත ප්‍රීතියක් ඇති වෙච්ච සතුටක් ඇති වෙච්ච ස්වභාවයක් නැහැ. එක්ක චිත්‍රපටයක් ගමකෝ ඔකට. ඒත් ඔච්චරයි. ෆිල්ම් එකක් බලනවා. මේ ෆිල්ම් එක ආසාවෙන්ම බලනවා සෝමනස්ස සහගතයි. එහෙම ලොකු ආසාවක් නැහැ. එතකොට උපේක්ඛා සහගතයි. පින්වත්නි, ඔන්න අවස්ථාවක් දැන් මෙතෙන් දිනනවා. සතුට ගොඩාක් කෙනෙකුට ප්‍රීතිය පැත්තට බර වෙනවනේ. එතකොට ඒක අර අල්පසාවද්‍ය රාගයේ පැත්තට තමයි එන්නේ. හැබැයි සතුට අඩු වුණා කියලා කියන්නේ උපේක්ඛා සහගත වුණා කියලා කියන්නේ ලෝභ මූල අකුසල සිතක් තුල. මේක කුසල සිතක ආවොත් එහෙම වැඩි ප්‍රීතිය පැත්තට යන්න ඒක බලවත්. ඒකේ තියෙන විපාක බලවත්. දැන් අකුසල පැත්තේ වැඩි ප්‍රීතියක් ඇති වෙනවට වඩා ප්‍රීතිය අඩු වෙලා උපේක්ෂා පැත්තට ආවා කියලා කියන්නේ පින්වත්නි. එතකොට මොකද වෙන්නේ? එයාගේ සිත දෝෂ මූල ද්වේෂ පැත්තට යන්න බලපෑමක් කරනවා. ද්වේෂ පැත්තට කියන්නේ ඇලීම ගැටීම කියන වචන දෙක අරන් කතා කරමුකෝ. ඇලීම පැත්තට බර වෙන්නේ නැතුව අනිත් පැත්තට බර වේගෙන උපේක්ඛා සහගත වෙනවා කියන්නේ. දැන් සෝමනස්ස සහගත පැත්ත ඇලීමේ පැත්ත. එතකොට ඇලීමේ පැත්ත කියන සෝමනස්ස සහගත පැත්තෙන් ටික මෙහාට එනවා කියන්නේ උපේක්ඛා පැත්තට එනවා කියන්නේ දෝමනස්ස පැත්තට තමයි බර වෙන්නේ. අන්නේ දෝමනස්ස පැත්තට බර වෙන නිසා එතකොට පින්වත්නි අපිට කියන්න සිද්ධ වෙනවා අල්පසාවද්‍ය පැත්තෙන් මහා සාවද්‍ය පැත්තට බර වුණා කියලා. දැන් අනිත් කාරණේ තමයි පින්වත්නි ඔය රාගෙත් එක්ක හැමතිස්සෙම රාගානුසය තියෙන්නේ සැප වේදනාවත් එක්ක. එතකොට පටිඝානුසය තරහත් එක්ක තරහ අනුසය විදියට තියෙන මේ පටිඝානුසය තියෙන්නේ දුක් වේදනාවත් එක්ක. දෝමනස්ස පැත්තෙන්. සෝමනස්සෙත් එක්ක තමයි රාගානුසය ඇති වෙන්නේ. අනිත් එක තමයි උපේක්ඛාවත් එක්ක අවිජ්ජානුසය තමයි හැංගිලා තියෙන්නේ. උපේක්ඛාවත් එක්ක. අන්නේ අවිජ්ජානුසය එතන මෝහය බලවත්. දැන් ලෝභ මූල සිත ඇතුළෙත් උපේක්ඛා තියෙනවා, මෝහ මූල සිතෙත් උපේක්ඛා තියෙනවා. ලෝභ මූල සිතට උපේක්ඛා සිත් හතරක් තියෙනවා. අර අපි විස්තර කරලා දුන්නා. ඒ හතර මෝහ මූල සිතට උපේක්ඛා සිත් දෙකක් තියෙනවා. එතකොට ස්වභාවයෙන්ම උපේක්ඛා සිත මෝහය ඇසුරු කරගෙන තියෙනවා. අවිජ්ජාව ඇසුරු කරගෙන තියෙනවා. අවිජ්ජාව කොතනත් ඇසුරු කරන් තියෙනවා. නමුත් මේ උපේක්ඛා සහගත ස්වභාවය තුළ තියෙන අනුසය විදිහටම අවිජ්ජානුසය. ඉතින් මෙයා මේ හැම වෙලාවෙම පන්නනවා අර ඇලීමේ පැත්ත ගැටීමේ පැත්තට එන්න පුළුවන්. එතනදී ලෝභ මූල සිතේදී උපේක්ඛා සහගත සිත ද්වේෂ මූල පැත්තට පැනලම නැහැ. හැබැයි ඒ පැත්තට බර කරලා තියෙනවා. අන්න ඒක නිසා අර ප්‍රීති සහගතව ඇති වෙන සෝමනස්ස සිතට වැඩිය මේ මහා සාවද්‍ය වෙච්ච දෝමනස්ස පැත්තට හිත බර කරන්න ලෝභය තුලම ඉඳලා. එහෙනම් අපි හිතනවා මේ අද ප්‍රශ්නේ අපෙන් අහන්නේ KTK සසිකා මහත්මිය සෝමනස්ස සිතට වැඩිය උපේක්ඛා සහගත සිත ඇයි අකුසල් සිත්වලදී ප්‍රබල වෙන්නේ කියන එක ගැනයි අද ඔබට මේ පිළිතුරු ලබා දුන්නේ තුම්මන් හන්දියෙන්. ඔබ හැම දිනාටම පින්වත්නි ඉදිරියේ තුම්මන් හන්දිය වැඩසටහනේදී තවත් කෙනෙකුගේ දහම් ගැටලුවකින් වටිනා නිවන් මඟට උපකාරී වෙන දහම් ගැටලුවකින් මුණ ගැහෙනතුරු ඔබ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
අද මේ උතුම් ධර්ම දාණයට ඊටාම් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් එකතු වෙන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සාජාහේ පදිංචි පින්වත් අනුලා ශ්‍රීමති මහත්මිය විසින්. ඇය බොහොම ගෞරවසිතින් මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන ඒකායන අරමුණ විදිහට තියාගෙන තියෙන්නේ. ඇය ඇතුළු පවුලේ හැම දෙනාටම ගෞතම බුදුසසුනේම ධර්මාවබෝධයේ පිණිස සහ සංසාරගත සියලුම මියගේ ඥාතීන්ට මේ පින අනුමෝදන් වේවා කියන පින් සිතින්. ඉතින් ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දෙනාමත් කෙලෙහි ගුණ සිතින් පින්වත්නි ඇය බලාපොරොත්තු වෙච්ච අරමුණු සඵල වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම අද මේ උතුම් ධර්ම දාණයට එකතු වෙමින් ඇය රැස් කළ පින් බලෙන් ඔබ හැම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ සියලුම පින් හේතු ආසනා වෙත්වා කියලා අපි තාම මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත් අනුලා ශ්‍රීමති මහත්මියටත් දායකත්වයන් දරන සියලුම දෙනාටත් ශ්‍රාවකත්වයෙන් අපිත් එක්ක එකතු වෙන පින්වත් ඔබ හැම දෙනාටමත් ගෞතම බුදුසසුනේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා අපි මෙත් සිතින් සෙත් පතනවා. ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.